අයිබෝන් නොවෙක් වඩේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ශ්‍රී ලංකාව දේශපාලනික ආර්ථික සමාජීය සහ සංස්කෘතික වශයෙන් යම් කිසි සංක්‍රාන්ති සමයකට අපි ළඟා වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ විවිධ දේවල් වෙනස් වෙමින් පවතිනවා. වෙනස් වෙමින් පවතින කාල සීමාවක අපේ රටේ ජනතාවට දැන් තියෙන ප්‍රබල ප්‍රශ්නේ තමයි රටේ දැන් සිද්ධ වෙන දේවල් ඇත්තටම නෛතික රාමුවට එකඟද කියන කාරණය. අද දවසේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීම සඳහා නාම යෝජනා බාර දීම පාර්ලිමේන්තුවේදී සිදු වුණා. රටේ ජනතාව දැන් බලාගෙන ඉන්නේ මේ කියන කාරණා සියල්ලක්ම නෛතික රාමුවක් යටතේ සිද්ධ වෙනවද? කවුද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් කියන්නේ? කොහොමද මේ ජනාධිපතිවරයාව තෝරාපත් කරගන්නේ? ඔහුට තියෙන බලතල මොනවද? සහ විශේෂයෙන්ම මේ ජනාධිපති ධෝරයෙන් රටේ ජනතාව ඉල්ලන විමුක්තිය උදා වෙයිද? මේව තමයි අපේ රටේ ජනතාව ඉස්සරහා දැන් තියෙන ප්‍රශ්න. ඒ නිසා මේ පිළිබඳව කතා කරන්නට අද සුදුසුම වේලාවක සුදුසුම මොහොතක සුදුසුම පුද්ගලයෙක්ව ටෝක් 24 මැදිරියේ අපේ විශේෂ ආරාධිත අසුන වෙන් කරා. ඔහු තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා. අයබන උතුමන්ට. අයබන. පෞද්ගලික කාලේ බොහොම ක්‍රියාකාරී චරිතයක් ඔබතුමාව සම්බන්ධ කරගන්නත් අපි අවස්ථා කිහිපයකදී උත්සාහ කරා. නමුත් අද දවසේ විශේෂ දවසක ලංකාව සංක්‍රාන්ති සමයකට එළඹිලා තියෙන මොහොතක ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතියි ප්‍රථමයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි වැඩසටහන පටන් ගත්තොත් මේ සිද්ධි මාලාව ආරම්භ වෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ගැන අද කතා කරනවා. වැඩබල ජනාධිපතිවරයෙක් ගැන කතා කරා. මේ සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමාගේ දුරෙන් ඉල්ලා අස්වීමත් සමගයි. මම හිතනවා අපි සාකච්ඡාව එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනතා විරෝධයක් එල්ල වෙනවා. ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යනවා. මාලදිවයින්ට යනවා. එතනින් හට තවත් රටකට යනවා. ඉන්න අනතුරුව විදේශීය රටක ඉඳන් තමන්ගේ ඉල්ලා අස්වීම ලංකාවට එවනවා. ඔහුගේ ඉල්ලා නිත්‍යානුකූලද? ඔව්, ඇත්ත වශයෙන්ම ඉල්ලා අස්වීමේ නිත්‍යානුකූලභාවය ගැන කිසිම ගැටලුවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති ධූරය පුරප්පාඩු වෙන හේතු දක්වලා තියෙනවා. එකක් තමයි ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම. ඒ ජනාධිපතිවරයා කතානායක වෙත ලිඛිතව එවන ඉල්ලීමකින් ලිඛිතව එවන්න ඕනේ. ඔහුගේ අත්සන සහිතව ඉල්ලා අස්වීමේ ලිපියක්. එතකොට ඒ ලිපිය කොහෙන් දෙන්න කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ ලිපිය ජනාධිපතිවරයා නම් එවලා තියෙන්නේ. ඒ කතානායකවරයා අමතලා තියෙනවා නම් ඔහුගේ අත්සන තියෙනවා නම් ඒ ඉල්ලා අස්වීම වළක්වුවේ. ඒ වගේම තමයි කතානායකවරයා ඒ කාලේ ප්‍රකාශයක් සිද්ධ කරනවා ජනාධිපතිවරයාගේ මේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණේ නැත්නම් කතානායකවරයා ඔහු ප්‍රකාශයටපත් කරනවා ජනාධිපතිවරයා දැන් රටින් හැර ගිහිල්ලා ඉන්නේ. ඔහු රටින් පිටව යාම ඔහු ජනාධිපති ධූරය අතහැර යාමක්සේ සලකනවා. වේ අතහැර යාමක්සේ සලකනවා. ඒම සලකලා කතානායකවරයා තීන්දුවක් ගන්නවා කියලා. මොකක්ද මේකේ නීතිමය රාමුව? ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් එහෙම ජනාධිපතිවරයෙක්ට අර සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් වගේ සේවය අත්හැර ගියයි කියලා VOP ගහන ක්‍රමයක් නැහැ. ඒක ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරය අත්හැරලා ගියොත් වහාම ඒ ධූරය හිස්වන ක්‍රමයක් නැහැ. ඉතින් දැන් කොහොමද ඒක ප්‍රශ්න දැන් මතුවෙන්නේ? දැන් එතුමා ඉල්ලා අස්වීමේ ලිපිය දීලා ඒක බාර අරන් ඒ ක්‍රියාදාමයේ ගිහින් තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමයට එළඹෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දුරෙන් ඉවත් වුණාය කියන කාරණේ එන්නේ ඔහු විදේශගත වුණ නිසාවත් වෙනත් රටකට පලා ගිය නිසාවත් නෙමෙයි පැහැදිලිවම ඉල්ලා අස්වීම නිසා. ඉල්ලා අස්වීම නිසා. එතකොට ඒ කාරණෙත් එක්ක තමයි වැඩ බලන ජනාධිපති කියන චරිතය ලංකාවට එන්නේ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයෙක් තමන්ගේ දුරය අතහැරලා යද්දි හෝ වේවා විදේශීය රටකට යද්දි හෝ වේවා වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කරන්න ඕනෙමද? සා ඒ පත් කරන පුද්ගල රටේ අගමැති වෙන්න ඕනිද? නෑ, දැන් ජනාධිපතිවරයෙක් විදේශගත වුණොත් නැත්නම් අසනීප වුණොත් නැත්නම් වෙනත් හේතුවක් නිසා ඔහුගේ ධූරේ කටයුතු කරගෙන යන්න බැරි වුණොත් ඔහුට පුළුවන් වැඩ බලන ජනාධිපතිවරයෙක්ව පත් කරන්න. ඒ අගමැති තමයි වැඩ බලන ජනාධිපතිවරයා හැටියට පත් කරන්නේ. එහෙම නැත්නම් අගමැතිට ඒ කාර්ය කරන්න බැරි නම් කතානායකවරයාව වැඩ බලන ජනාධිපති හැටියට පත් කරන්න පුළුවන්. ඒක කියනවා ඒ ධූරේ කාර්යයන් කරන්න කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 එක ව්‍යවස්ථාව යටතේ. ඒක අනිවාර්ය නැහැ. දැන් මේ රටේ ඉතිහාසයේ අවුරුදු ජනාධිපති ධූරය අවුරුදු 40ක ඉතිහාසයක් තියෙනවා. ඒ කාලය තුල මම හිතන්නේ එක අවස්ථාවක තමයි ජනාධිපති වරිය විදේශගත වෙච්ච අවස්ථාවේදී ඔය 37 එක යටතේ රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමාව පත් කරේ ධූරේ කාර්යයන් කරන්න කියලා. නමුත් මේ රටේ ජනාධිපතිවරු විවිධ අවස්ථාවල විදේශගත වෙලා තියෙනවා. ඒ අවස්ථාවලදී ඉතිහාසය පුරා එහෙම ධූරේ කාර්යයන් කරන්න අගමැතිව පත් කරපු අවස්ථා නැහැ. අවස්ථා නැහැ. ඒක අනිවාර්ය නැහැ. ඒක ජනාධිපතිවරයාට කරන්න බලය තියෙනවා.
එතකොට මේ දුරේ කොච්චර කාලයකට වළංගු දුරද වැඩ බලන ජනාධිපති දුරේ කියන්නේ? නෑ ජනාධිපතිවරයා පත් යම් දීර්ඝ කාලයකට උනත් අපි කියමු සතියක් දෙකක් තුනක් එහෙම සීමා කරලා නෑ. ඔහුගේ වැඩ පුළුවන් ඔහුගේ වැඩ බලන්න ඒ දූරේ කාර්යයන් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 යටතේ පත් කිරීමක් කරන්න. කෙසේ නමුත් ඒ දේවල් සිද්ධ වෙලා ඉවරයි. දැන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියක් දීලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලයකට වැඩ බලන ජනාධිපති බවට පත් වෙලත් ඉවරයි. දැන් රටේ තියෙන කරලිය කතාව තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙනවා. එතකොට ජනාධිපති ධුරය හිදසක් ඇති වෙනවා. මේ විදියට ජනාධිපතිවරයෙක් තමන්ගේ ධුරෙන් ඉවත් වුණාට පස්සේ හිස් වෙන ජනාධිපති ධුරයට කෙනෙක්ව යෝජනා වෙන්නේ කොහොමද? ඔව් දැන් ජනාධිපති ධුරය හිස් වුණොත් ඒක ඉල්ලා අස්වීමෙන් පුළුවන් දෝෂාභියෝගකින් පුළුවන් මියයාමෙන් පුළුවන් විවිධාකාරයෙන් ධුරය හිස් වුණොත් එතකොට හිස් වෙච්ච වහාම අගමැතිවරයා වැඩ බලන ජනාධිපති හැටියට කටයුතු කරන්න පටන් ගන්නවා. අගමැතිවරයාට ඒක ධුරේ කාර්යයන් කරන්න බැරි නම් එහෙමනම් කතානායකවරයා වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙනවා. ඒතකොට අපි දන්නවා මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අසුනාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙලා ඒ ධුරේ දිවුරුම් දුන්නා. ඊගාවට තමයි මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයාව පත් කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ ධුරේ හිස් වෙලා මාසයක් ඇතුළත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කරන්න ඕනේ. ඒ පත් කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සුදුසුකම් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 92 විස්තර කරලා තියෙනවා ජනාධිපතිවරයෙක්ට තිබිය යුතු සුදුසුකම් වයස යනාදිය ඒව සපුරලා තියෙන මන්ත්‍රීවරුන් අතරින් මන්ත්‍රීවරයෙක්ව අනුප්‍රාප්තික ජනාධිපති හැටියට තෝරන්න ඕනේ. ඒතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරන්නට කලින් යම් කිසි කාල සීමාවක් හිස්ව තිබෙනවානේ. මම විස්තර කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවා අනුප්‍රාප්තික ජනාධිපතිව පත් කරනවා. මේ හිස්ව පවතින කාල සීමාව තුළ රටේ අගමැති ධුරය සහ වැඩ බලන ජනාධිපති ධුරය මේ කියන දෙකම එක පුද්ගලයෙක්ට දරන්න අයිතියක් තියෙනවද? ඔව් රටේ සාමාන්‍යයෙන් එහෙම හිස් වුණාම රටේ අගමැතිවරයා තමයි වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙන්නේ. එතකොට දැන් වැඩ බලන ජනාධිපතිට පුළුවන් කැමතිනම් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරන්න. වැඩ බලන අගමැති කෙනෙක්. වැඩ බලන අගමැති කෙනෙක්. අගමැති කෙනෙක් නෙවෙයි වැඩ බලන අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන්. මොකද වැඩ බලන ජනාධිපතිවරයාගේ අගමැති ධුරය හිස් වෙන්නේ නැහැ. ඔහුගේ ධුරය අගමැති. ඔහු ජනාධිපති ධුරේ වැඩ බලන ජනාධිපති. එතකොට ඒ කාලේ ඔහු කැමති නම් ඔහුට පුළුවන් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරන්න. දැන් අපේ රටේ ජනතාව කතා කරන අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ගැන අද ඔන්න නාම යෝජනාත් බාර දීම සිද්ධ වුණා. එතකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හෙට රහස් ටන් දෙකකින් විමසනවා. කොච්චර කාල සීමාවකටද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තේරිපත් වෙන්නේ සහ විශේෂයෙන්ම ඔහුට විධායකයේ සියලුම බලතල ගෙඩිය පිටින් හිමි වෙනවද? අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අර ඉල්ලා අස්වෙච්ච ජනාධිපතිවරයාගේ ඉතිරි දූර කාලයට තමයි පත් වෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තොත් මම හිතන්නේ එතුමා පත් වෙන්නේ 2019 නොවැම්බර් මාසේ. ඒ 2019 නොවැම්බර් එතකොට 2024 නොවැම්බර් මාසේ වෙනකල් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ධුර දරනවා. ඒ කියන්නේ 2024ට අදාළව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා ජනාධිපතිවරයෙක් දිවුරුම් දෙනකල් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඒ ධුර දරනවා. එතකොට ඔහුට සියලුම විධායක බලතල හිමි වෙනවද? පත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට සියලු විධායක බලතල හිමි වෙනවා. ඒ කියන්නේ ඔහු ජනාධිපති. අපි අනුප්‍රාප්තික ජනාධිපති කිව්වට ඒවකට ධුර දරන විධායක ජනාධිපති. මේ අපේ හොඳ උදාහරණ තියෙන්නේ ඩී.බී. විජේතුංග මැතිතුමා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අගමැති. එතුමා ජනාධිපති ධුරයට පත් වෙනවා. එතකොට ඊළඟ අවුරුදු 1.5 කාලේ ඔහු ඒ ධුර දරනවා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට. එතන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරනවා රටේ ආර්ථික තත්ත්වය සහ දේශපාලනික තත්ත්වය සලකලා බලලා යම් හේකින් දේශපාලන අධිකාරියෙන් ඔවුන්ට නීතියක් විදිහට ගෙනාවොත් හරි බලකිරීමක් විදිහට කරොත් හරි අනිවාර්යයෙන්ම මාස 6කින් අපේ රටට මැතිවරණයකට යන්නට උනත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. මේ විදිහට අපේ රට හදිස්සියේ මාස 6කින් මැතිවරණයකට ගියොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ඔහුගේ ධුරය අහෝසි වෙන්න පුළුවන්ද? නෑ. දැන් අපේ රටේ ජනාධිපතිවරණය වෙනස් පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනස්. එතකොට පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල ජනාධිපති ධුරයට බලපාන්නෙත් නෑ. ජනාධිපති
දූරේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ දූර කාලයට බලපාන්නෙත් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මේ ජනාධිපතිගේ දූර කාලය තියෙනවා, පාර්ලිමේන්තු දූර කාලයක් තියෙනවා. ඒ නිසා මහමැතිවරණය පැවැත්වුවයි කියලා ඒකෙන් ජනාධිපතිවරයාගේ දූර කාලයට බලපාන්නේ නෑ. එතකොට ඊළඟ කාරණය තමයි දැන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීමකින් පාර්ලිමේන්තුව බහුතර විශ්වාසය දිනා ගන්න පුද්ගලයා තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. නමුත් අපේ රටේ ජනතාවට තිබ්බ ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඔක්කොම හොරු 225ම දූෂිතයි කියන ස්ලෝගන් එක තමයි අපේ රටේ ජනතාව බොහෝමයක් අරගල කරුව පහුගිය කාලේ අරගෙන ගියේ. එතකොට අපිට බැරිද මහත්මයා මේ වගේ අවස්ථාවකවත් පාර්ලිමේන්තුවෙන් පිටතට ඇවිල්ලා මම දන්නා තරමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණය කියලා කොටසක් තියෙනවා. එහෙම දෙයක් පාවිච්චි කරලා හරි ජනතාවගේ මතයක් විමසීමකට ලක් කරන්න. එහෙම ප්‍රතිපාදනයක් නැහැ. ජනමත විචාරණ පවත්වන්න පුළුවන් කාරණා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒක උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 50 කෙටුම් පදකට තුනෙන් දෙකකුත් අරගෙන ඊට පස්සේ ජනමත විචාරණයක් අවශ්‍ය නම් යන්න පුළුවන්. ජනතාවගේ මතයක් ලබා ගන්න පුළුවන්. නමුත් ජනමත විචාරණයක් මගේ ජනාධිපතිවරයෙක්ව පත් කරන්න බැහැ. එතකොට මේ අවස්ථාවේදී කොහොමත් පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් තමයි පත් කරන්න ඕනේ. ඔවුන්ගේ ඡන්දයෙන්. ඔවුන්ගේ ඡන්දයෙන්. එතකොට මේ රහස් ඡන්දය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපි කතා කරොත් යම් ආකාරයකින් අපේක්ෂකයන් දෙන්නට සමාන මනාප ලැබුණොත් මොකද වෙන්නේ? නෑ දැන් මෙහෙමයි වෙන්නේ. දැන් අපේක්ෂක 3 දෙනෙක් ඉන්නවනේ මේ වෙලාවේ. එතකොට මන්ත්‍රීවරුන් තමුන්ගේ ඒ ඡන්ද පත්‍රිකාවක් තියෙනවා. ඒක රහස් ඡන්දයක්. එතකොට මන්ත්‍රීවරු ඡන්ද දෙනවා. යම් අපේක්ෂකයෙක්ට 50%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුණොත් එතකොට අපි කියමු 225ම ඡන්ද දුන්නයි කියලා 113ක් ලැබුණොත් ඔහු ජනාධිපතිවරයා හැටියට ප්‍රකාශයට පත් කරනවා. දැන් මෙතන අපේක්ෂක 3 දෙනෙක් ඉන්න නිසා යම් විදිහකින් එක අපේක්ෂකයෙක්ටවත් මුල් වටේ 50%කට වැඩියෙන් ලැබුණ නැත්නම් ඒ කියන්නේ 113ක් ලැබුණේ නැත්නම් එතකොට දැන් අපේක්ෂක 3 දෙනෙක් ඉන්නවනේ මන්ත්‍රීවරුන්ට ඡන්ද පත්‍රිකාවේ මනාප ලකුණු කරන්න පුළුවන්. අපි ජනාධිපතිවරණයේ ඡන්ද දෙනවා වගේම. ඒතකොට අතර වශයෙන්ම මනාප 1 2 දැන් මේ අවස්ථාවේ 1 සහ 2 පළවෙනි සහ දෙවෙනි මනාප ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට මුලින්ම ඡන්ද ගණන් කරනකොට කිසිම අපේක්ෂකයෙක්ට 50% නැත්තම් අඩුම ඡන්ද ලබාගත් අපේක්ෂකයාව අයින් කරනවා. 3 දෙනාගේ. ඔහුගේ දෙවනි මනාප එකතු කරනවා අර පළවෙනි දෙන්නට. එහෙම එකතු කරනකොට අනිවාර්යයෙන් එක්කෙනෙක්ට 50%ට වඩා වැඩි වෙනවා. එතකොට ඒ පුද්ගලයාව තමයි ප්‍රකාශයට පත් කරන්නේ. දැන් රවින්දු ඇහුවා බැරි වෙලා හරි සමාන يعني අපි කියමු 112යි 112යි ලැබෙනවා කියලා. එතකොට කුසපතක් අදිනවා. ඒ කුසපත වැඩිපුර ඡන්දයක් හැටියට ගණන් ගන්නවා. මනාප සමාන වුණොත් කුසපතකින් තමයි يعني ඡන්ද සමාන වුණොත් අපි කියමු 112යි අපි කියමු එකක් නරක වෙච්ච ඡන්දයක් කියලා. ඒ කියන්නේ මම කියන්නේ මේ මනාපත් ගණන් කරාට පස්සේ එතකොට ඇත්තට මනාප ගණන් කරන්නේ තුන්වෙනි අපේක්ෂකයාගේ මනාප තමයි ගණන් කරන්නේ. තුන්වෙනි අපේක්ෂකයාගේ මනාපේ තමයි එකතු කරන්නේ අනෙත් දෙන්නගේ ඡන්දෙට. එහෙමත් ගණන් කරලා සමාන වුණොත් කුසපත් ඇදලා තමයි ඒ කුසපත වැඩිපුර ඡන්දයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි අපේ රටේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ අගමැති ධූරයට මොකක්ද වෙන්නේ කියන කාරණය. මේක දැන් අපි කෝණ තුනකින් බලන්නට ඕනේ. අපි හිතමු යම් හේකින් රනිල් වික්‍රමසිංහ අපේක්ෂක 3 දෙනාටම අදාළව මේ කතා කරොත් වර්තමානයේ අග්‍රාමාත්‍ය වැඩබල ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා. ඔහු ඡන්දේ ජයග්‍රහණය කළා රටේ අනුප්‍රාප්තික ජනාධිපති බවට පත් වෙනවා. විධායක බලතල සහිතව. එතකොට අගමැති ධූරයට මොකද වෙන්නේ? එතකොට අගමැති ධූරය හිස් වෙනවා. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයත් හිස් වෙනවා. එතකොට ඔහුගේ පක්ෂයට පුළුවන් තව මන්ත්‍රීවරයෙක්ව ඒ ආසනයට පුරවන්න. පාර්ලිමේන්තුවට තව එක්කෙනෙක්ට එන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අලුතෙන් පත් වෙන ඒ ජනාධිපතිවරයාට පුළුවන් අගමැතිවරයෙක්ව පත් කරන්න. කොහොමද ඒ අගමැතිවරයා පත් කරන්නේ? ඒක ජනාධිපතිට පුළුවන් අගමැතිව පත් කරන්න පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයක් තියෙනවයි කියලා ජනාධිපතිවරයා කල්පනා කරන මන්ත්‍රීවරයාව තමයි අගමැති කරන්න පුළුවන්. එතකොට ඡන්ද විමසීමක් සිද්ධ වෙන්නේ නැද්ද එතන? නෑ එතනදී ඡන්ද විමසීමක් වෙන්නේ නැහැ. ජනාධිපතිගේ කල්පනාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙන මන්ත්‍රීවරයාව
අගමැති හැටියට පත් කරන්න පුළුවන්. එහෙම විශ්වාසය නැත්තම් පාර්ලිමේන්තුව තුල පුළුවන් විශ්වාස භංග යෝජනාවක් ගෙන්න. එහෙම නැත්තම් ජනාධිපති කරන අපි ඉස්සර කියන එක රාජාසන කතාව කියලා දැන් අපි කියන්නේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට ගන්න පුළුවන්. එතකොට ඒක විවාදයට අරන් පවත්වන ඡන්දෙක ආණ්ඩු පක්ෂය පෙරදුනොත් අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය විසිරලා යනවා. ජනාධිපතිගේ කල්පනාවත් වැදගත් සාධකයක් වෙනවා මේ අවස්ථාවේ. අගමැතිව පත් කරන්න ජනාධිපති කල්පනා කරන පුද්ගලයා. ඒතර මේක අපි උදාහරණ තියෙනවා. විවිධ අවස්ථාවල දැන් අපි දන්නවා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වුණාම එතුමා තෝරගත්තා ඩී.බී. විජේතුංග මන්ත්‍රීතුමාව අගමැති හැටියට. එතකොට ඒ කාලේ ඩී.බී. විජේතුංග මන්ත්‍රීතුමා ඉදිරියෙන්ම හිටියේ නැහැ. ඒ කාලේ ඒ මන්ත්‍රීවරුන් අතර හිටියා ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි වගේ මහත්වරු. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයා තෝරාගත්ත ඩී.බී. විජේතුංග මහත්මයාව එතුමාගේ අගමැති හැටියට. ඉතින් ඒ වෙලාවේ එතකොට ජනාධිපති කවුද කල්පනා කරන්නේ? පාර්ලිමේන්තු විශ්වාසය තියෙනවයි කියලා ඒ පුද්ගලයා තමයි අගමැති කරන්නේ. ඒතර යම් හේකින් අනෙත් අපේක්ෂකයෝ දෙන්නට අදාළව කතා කරොත් ඒ අපේක්ෂකයෝ දෙන්නකින් එක්කෙනෙක් අනුප්‍රාප්තික ජනාධිපති බවට පත් වෙනවා. අපි හිතමු හම්බ ලෙස අනුර කුමාර දිසානායක මේක ජයග්‍රහණය කරනවා කියලා. ඔහු රටේ අනුප්‍රාප්තික ජනාධිපති බවට පත් වෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට තවදුරටත් අගමැති ධුරේ ඉන්නට පුළුවන්ද? එතකොට අපි කියමු මේ අවස්ථාවේ අපේක්ෂක දෙන්නෙක් ඉන්නවනේ. වැඩ බලන ජනාධිපතිතුමා හැර ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඡන්දෙන් තෝරාපත් වුණොත් එතකොට වැඩ බලන ජනාධිපතිගේ දූර කාලය ඉවරයි. එතකොට එතුමා ආය අගමැති හැටියට ඉන්නවා. එතකොට ඒ පත්වෙන ජනාධිපතිවරයාට පුළුවන් අගමැතිවරයාව දූරෙන් ඉවත් කරන්න. නැත්තම් අගමැතිවරයාට පුළුවන් දූරෙන් ඉල්ලාස් වෙන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විස්තර කරලා තියෙනවා. ඒ දෙකම කරුණ නැත්තම් එතුමා ඒ දූරේ ඉන්නවා. එහෙම වුණොත් යම්කිසි අවස්ථාවක අපි හිතමු රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි දැන් මේ දුරවලට හිමිකම් කියන්නේ. අර අපේක්ෂක දෙන්නගේ එක්කෙනෙක් ඇවිල්ලා අහඹලස අපි හිතමු මේ අවස්ථාවේ ඩලස් අලපෙරමෙනවා කියලා. ඔහු එනවා. ඔහු ඇවිල්ලි ඉවර වෙලා රනිල් වික්‍රමසිංහ මේ දුරෙන් ඉවත් කරොත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට මොකද වෙන්නේ? එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ මන්ත්‍රී ධුරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට ජනාධිපති වෙනස් වෙනවා, අගමැති වෙනස් වෙනවා. මෙච්චර කාලයක් රටේ අගමැති වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නට සිද්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ආකාරයටයි තියෙන්නේ. එතකොට යම් හේකින් අපේ රටේ ජනතාව අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මොන දේ සිද්ධ වුණත් ඒකට විරෝධය පළ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විරෝධය පළ කරා. ඉනරතුරු මහින්ද රාජපක්ෂ මහත්මයාට හිටපු අග්‍රාමාත්‍යවරයා ඔහුට විරෝධය පළ කරා. ඉනරතුරු රනිල් වික්‍රමසිංහ මහත්මයා දුරට එද්දී විරෝධය පළ කරා. යම් හේකින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට කොහොමත් විරෝධයක් තියෙන එකේ අනෙත් අපේක්ෂකයෝ දෙදෙනා ඉදිරිපත් වෙනවා. ඒ අපේක්ෂකයෝ දෙදෙනාටත් මේ ආකාරයෙන්ම විරෝධයක් එල්ල වෙලා ඔවුන් දෙදෙනාගෙන් දිනන අපේක්ෂකයත් මේ ආකාරයෙන්ම දුරෙන් ඉල්ලාස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඊළඟ අනුප්‍රාප්තිකයෙක්ව පත් කරන්න වෙනවා. තවත් මාසික කාලයක් ඇතුළත ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම වැඩ කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ආණ්ඩුවේ කාර්යයන් කර්තව්‍යයන් විධායකගේ කාර්ය කර්තව්‍ය කරගෙන යන්න. එතකොට ජනාධිපති ධූරේ හිස් වුණොත් ඒක පිරවෙන ආකාරයක් තියෙනවා. ඒක තමයි එහෙම ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. මේ තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගෙන සම්බන්ධයෙන් තියෙන මූලික නීතිය. මේ පිළිබඳව තවදුරටත් අපි කතා කරමු. ඊට පෙර ආත්ව සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි කතා කරමින් හිටියේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තේරීපත් වීමෙන් අනතුරුව කොහොමද අපේ රටේ ව්‍යුහය දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් වෙනස් වෙන්නේ කියන කාරණේ. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි සාලේ පිරිස් මහත්මයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තේරීපත් වීමෙන් අනතුරුව අපේ රටේ කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩලයට මොකද වෙන්නේ? දැන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාපත් වීම වෙනකොට අගමැති ධූරයට මොනවද වෙන්න කියන එක මත තමයි ඇමති මණ්ඩලී ඉරණම තීරණය වෙන්නේ. එතකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීම හේතුවෙන් අගමැති ධූරය හිස් වෙනවා නම් එක්කෝ ඒ අගමැතිවරයා අනුප්‍රාප්තික හැටියට පත් වෙන එක නැත්නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අගමැතිවර ධූරයෙන් ඉවත් කරොත් එතකොට ඒ අගමැති ධූරය හිස් වීම නිසා ඇමති මණ්ඩලය විසිරෙනවා. එතකොට ඒ ජනාධිපතිවරයට පුළුවන් අලුත් ජනාධිපතිවරයට පුළුවන් අගමැති සහ ඇමති මණ්ඩලය අලුතෙන් පත් කරගන්න. එතකොට දැන්
තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට අපි මේ සියලුම දේ කරන්නේ ව්‍යවස්ථාවක් ඇතුළේ ඉඳන්. ඔබතුමා මට පිළිතුරු දෙන්නේ ව්‍යවස්ථාවක් ඇතුළේ ඉඳන්. අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක්, ව්‍යවස්ථාවකට අනුව යන රටක්. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ ජනතාව පාරට ඇවිල්ලා විමුක්තියක් ඉල්ලුවා. අපේ රටේ ජනතාව පාරට ඇවිල්ලා ප්‍රශ්න ටිකකට විසඳුම් ටිකක් ඉල්ලුවා. ඒ අපේ රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම් ඇත්තටම ඔබතුමාට හිතනවද මේ කියන රාමුව ඇතුළෙන් හොයාගන්නට පුළුවන් වෙයි කියලා? මම හිතනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ විසඳුම හොයන්න පුළුවන්. අවශ්‍ය තැන්වලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අවශ්‍ය වෙයි. දැන් උදාහරණයක් හැටියට අපි නීතිඥ සංගමය හැටියට යෝජනා කරලා තියෙනවා 19 වෙනි සංශෝධනයට නැවත යන්න ඕනේ කියලා. 19යි තව එකතු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕනේ කියලා. ඒක අදටත් වළංගුයි. මොන ජනාධිපතිවරයා දූරේ හිටියත් මේ විධායක ජනාධිපති ක්‍රමේ ගැටලු තියෙනවා. අපි ඒක පහුගිය සති කීපය තුළ දැක්කා මේ විධායක ජනාධිපති ක්‍රමේ තියෙන ගැටලු. ඔතන ප්‍රශ්නේ තමයි මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. දැන් විධායක ජනාධිපති ධූරය කියන සංකල්පය මේක ලංකාවේ විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. මේක විධායක ජනාධිපති ධූරය ක්‍රියාත්මක වෙන ලෝකේ තව රටවල් තියෙනවා. එතකොට සාලී පිරිස් මහත්මයා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විධායක ජනාධිපති ධූරය කියන මේ ධූරයද එහෙමත් නැත්නම් මේකට පත් වෙන පුද්ගලයා මේ ධූරය පාවිච්චි කරන විදිය නෑ. මම හිතන්නේ දෙකම. මොකද මේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධූරය සකස් කරලා තියෙන ආකාරයට ඉතා ප්‍රබල ධූරයක්. එතකොට ඒ ධූරයට පත්වෙන ඕන පුද්ගලයෙක්ට ඒ ධූරය හසුරවන්න පුළුවන් විදිහක් තියෙනවා. සහ අනෙක් ආයතන අභිබවා යන්න ඉඩක් තියෙනවා. එතකොට මේ ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායක ව්‍යවස්ථාදායක අධිකරණය අතර සංවරණයක් හා තුලනයක් තියෙන්න ඕනේ. අපි ඉංග්‍රීසියෙන් කියන checks and balance එකක් තියෙන්න ඕනේ. ඒ සංවරණ හා තුලන නැති වුණාම තමයි ගැටලු ඇති වෙන්නේ. ඒතකොට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයට පෙර සහ 20 වෙනි සංශෝධනය සහ ඉන් පසුව මේ විධායක ජනාධිපති ධූරය තා ප්‍රබල ධූරය ප්‍රමාණවත් සංවරණ හා තුලන නැහැ මේ විධායක ජනාධිපතිවරයා කෙරෙහි. උදාහරණයක් ගත්තොත් විධායක ජනාධිපතිවරයෙක් ඉල්ලා අසුනේ නැත්තම් ඔහුව ධූරෙන් ඉවත් කරන්න පුළුවන් දෝෂාභියෝගයකින් පමණයි. එතකොට මේ දෝෂාභියෝගය කියන්නේ ඉතාමත් සංකීර්ණ ක්‍රියාදාමයක්. පාර්ලිමේන්තුවේ 3/2ක් අඩු ගානේ අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ 3/2ක් ගන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනය පවත්වන්න ඕනේ. මේ ඔක්කොම අතරතුර විධායක ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න. එතකොට කරලා ඒ ක්‍රියාදාමය දෝෂාභියෝග ක්‍රියාදාමයම කඩකප්පල් කරන්න පුළුවන් විධායක ජනාධිපතිවරයාට. එතකොට ප්‍රමාණවත්ව සංවරණ හා තුලන නැහැ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයා කෙරේ. ඒ නිසා ඒ පත්වන පුද්ගලයා විතරක්ම නෙවෙයි ප්‍රශ්නේ. එතකොට ඒ තරම් ප්‍රබල ධූරයකට ප්‍රශ්න සහගත පුද්ගලෙක් පත්වෙනකොට ඒක ඇතිවෙන ගැටලු වැඩි. ඒ වුණත් අනෙක් අතට ඒ ධූරයම අවුලක් තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්නේ තමයි අනිත් කාරණේ තමයි අපි දැන් 1978 මේ විධායක ජනාධිපති ධූරය JR ආරම්භ කරාට පස්සේ අපි 1978 ඉඳන් මේ 2022 වෙනකම්ම විධායක ජනාධිපති ධූරයක් යටතේ හිටියානේ. අපි යුද්ධයක් ඉවර කරා, අපේ රටට නියඟ ආවා, අපේ රටට කොවිඩ් ආවා, අපේ රටට අර්බුද රාශියක් ආවා. අපි ඒ හැමදේම මේ විධායක ජනාධිපති ධූරයක් ඇතුලේ මොනවා වුණත් ජය ගත්තා. දැන් ඇයි එක පාරටම විධායක ජනාධිපති ධූරය කියන තැනට ඔක්කොම ලඝු වෙලා ඍජු වෙලා ඒක ප්‍රශ්න කරන්න පටන් ගත්තේ? ඉතින් විට විධායක ජනාධිපති ධූරයේ ප්‍රශ්න මතුවලා තියෙනවා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ සිටම ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලේ, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කාලේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාලේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාලේ මේ හැම අවස්ථාවකදීම මේ විධායක ජනාධිපති ධූරයේ බලතල වැඩිවීම ඉස්මතු වෙලා තියෙනවා. ඒක විවිධ ආකාරයෙන් සමහර විට කරපු පත්වීමකින් වෙන්න පුළුවන්. නැත්නම් හදිසි නීතිය හසුරපු ආකාරයෙන් වෙන්න පුළුවන්. විවිධ දෝෂාභියෝගයක් තියෙනකොට ඒකට විරුද්ධව කටයුතු කරපු ආකාරයෙන් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව අත්නෝමතිකව විසිරවා හැරීම ගැන වෙන්න පුළුවන්. විවිධ ආකාරයෙන් මේ රටේ පත්වෙච්ච මයිතන් ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා හැර සියලු අවස්ථාවන් වලදී මේ ජනාධිපතිවරුන් තමුන්ගේ විධායක බලය හසුරුවපු ආකාර ගැන ගැටලු තියෙනවා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා පවා එක අවස්ථාවක ඔහු විසින් දීපු ජනාධිපති සමාවක් ගැන ගැටලුවක් ඇති වුණා. නමුත් ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ පත්වෙන පුද්ගලයන්ගේ විතරක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව මේ රාමුවේ මේ අපේ 78 ව්‍යවස්ථාවේ මුදුනෙම ඉන්න විධායක ජනාධිපතිවරයා. එතකොට ඒ ජනාධිපතිවරයට පාර්ලිමේන්තුව හසුරවන්න පුළුවන්. අධිකරණ විනිශ්චයකාරවරු පත් කිරීමේදී මම මේ කතා කරන 19 වෙනි ව්‍යවස්ථාව ඇරුණාම සංශෝධනය ඇරුණාම ඒ විශාල පාලනයක් තියෙනවා පත් කිරීමේ ක්‍රමයේදී. ඒ නිසා අවශ්‍ය වෙන්නේ සංවර්ණ හා තුලන ඇති කරන එක තමයි මූලිකව. ඊට පස්සේ මම හිතන්නේ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම දක්වා අපි යන්න ඕනේ. අහෝසි කිරීම දක්වා යන්න ඕනේ. ඒක තමයි අපේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා කරලා තියෙනවා. එහෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියලා. නමුත් ඒක කරනකොට යම් තව වෙනස්කම් සංශෝධන ගේන්න වෙයි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. එතන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතුයි කියන කාරණේ පිළිබඳව පහුගිය කාලේ බොහෝ පාර්ශවයන් කතා කරා. එතනදී අපි දැක්කා ඇතන් පාර්ශවයන් ඉදිරිපත් කරනවා විජේදාස රාජපක්ෂ මහත්මයා මොහුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සංශෝධනය කරලා ඉදිරිපත් කරනවා. නාගානන්ද කොටතුවක් මහත්මයා අපි දැක්කා ඔහුගේ කියලා වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නවා. මට හරියටම පිළිතුරක් ලබා දෙන්න. අපි යන්න ඕන තවත් 21කටද? එහෙමත් නැත්නම් අපි යන්න ඕන 19ටද? එහෙමත් නැත්නම් මේ ඔක්කොම අලුතෙන් හදලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි යන්න ඕනද? මම හිතන එක තමයි නීතිඥ සංගමය යෝජනා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා 21 වෙනි කියන්නේ 19 සහ 19යි තව එක දේවල් කීපයක් එකතු කරලා ඒක ගේන්න. ඊගාවට ජාතික ආණ්ඩුවක් පිහිටවන්න. සියලු දේශපාලන පක්ෂ එකතු වෙච්ච ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කෙටි කාලීනව මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒකත් අත්‍යවශ්‍යයි. ඒක කරන්නම ඕන දෙයක්. සහ ඒ ජාතික ආණ්ඩුව පොදු අවම වැඩපිළිවෙලක් සකස් කළ යුතු වෙනවා ඊළඟ මාස කීපයට මේ රට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඊගාවට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්න. දැන් ඒ සඳහා ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල මේ වෙනස කරන්න පුළුවන්. එහෙම කරනවා නම් ඒක සම්මුළුමනින්ම අහෝසි කරනවා නම් ජනමත විචාරණයකටත් යන්න වෙනවා. ඒ ජනමත විචාරණයකට යන්න කටයුතු කරන්න වෙනවා. ඒකත් එක්කම කෙටි යම් කාලයක් තුල එකඟ වෙන කාලයක් තුල මහමැතිවරණයක් පවත්වන්න. සමහර විට ඔය කියන මහමැතිවරණයේ ජනමත විචාරණය එකම දවසේ පවත්වන්න පුළුවන් වෙයි. ඊළඟට තියෙන කාරණේ තමයි අපි දැක්ක අපේ රටේ ජනතාව පෞගේ කාලේ පාරට ඇවිල්ලා ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලනවා. අපි දැක්ක නීතිඥ සංගමය මේකට බොහොම රුජුව දායකත්වය ලබා දෙනවා යුක්තිය පසඳලන්නට. වැරදි සිද්ධ වෙන තැන්වලදී නීතිඥ සංගමය අපි දැක්ක පෙනී සිටිනවා. දැන් අපේ රට දේශපාලනික වශයෙන් යම්කිසි ස්ථාවර අඩියකට යම්කිසි සංක්‍රාන්ති සමයක් ගත කරලා යම්කිසි නිශ්චිත තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. ඔබතුමා සෑහීමකටපත් වෙනවාද? අරගල කරුවන් කරපු අරගලේ දැන් යම්කිසි තැනකට ඇවිල්ලා තිනවා. මෙතනින් එහාට මොකක්ද කරන්න ඕනේ? මම හිතන්නේ අපිට තවමත් කියන්නේ මේක රවිදු කිව්වා වගේම මේක සංක්‍රාන්තික කාලයක්. මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙච්ච ජනතාව මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ සැබෑ වෙනසක්. ඒතකොට ඒ සැබෑ වෙනස එකපාරින්ම වෙන්නේ නැහැ. ඒක පැය 24න් පැය 72කින් වෙන්නේ නැහැ. ඒ වෙනස මං හිතන්නේ තව දීර්ඝ කාලීනව ඒ වෙනස සඳහා උද්ඝෝෂණය කරපු ඉල්ලපු අය දිගටම ඒ සඳහා කැප වෙන්න වෙනවා. මොකද පුද්ගලයන් වෙනස් වුණයි කියලවත් අලුත් පුද්ගලයන් පත් වුණයි කියලවත් ඒ නයින්ම දේවල් සියලු දේවල් වෙනස් වෙන්නේ නැහැ. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. මම ඍජුවම මේ ප්‍රශ්නේ ඇහුවොත් අනුපාතික ජනාධිපතිවරයෙක් පත්වීම තුලින්ම අරගල කරුව සහ රටේ ජනතාව අරගල කරුව කියන වචන අයින් කරලා රටේ සමස්ත ජනතාව ඉල්ලපු ඉල්ලීම් දිනා ගන්න බැරි වේද? ඕන් ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරගන්න බැරි වේද? මම හිතන්නේ ඒ වෙනස කරන්න පුළුවන් දැන් මේ සංක්‍රාන්තික කාලය තුල අලුත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරන එක තමයි මුල් පියවර. නමුත් එතනින් කිසි දෙයක් අවසන් වෙන්නේ නැහැ. ඒක රටේ ස්ථාවරභාවය ඇති කිරීමේ මුල් පියවර වෙන්න පුළුවන්. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන සංශෝධන අපි කියමු අල්ලස් ආදූෂණ සම්බන්ධයෙන් මේ රටේ සමානාත්මකතාවය ඇති කරන්න, මේ රටේ වඩා වගවීම තහවුරු කරන ක්‍රමවේදයක් ඇති කරන්න, සාධාරණ ක්‍රමවේදයක් ඇති කරන්න මං හිතන්නේ ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. ඔබතුමලා පහුගිය කාල සීමාව පුරාවටම නීතිය ගැන කතා කරා, යුක්තිය ගැන කතා කරා, වැරද වෙනුවෙන් පෙනී සිටින්නට ඕනි කියන තැන නීතිඥ සංගම ඉස්සරහට ආව. අපි දැක්කා අපි හිතමු හෙට රහස් ඡන්දයකින් යම්කිසි පුද්ගලයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදියට නිසැකවම තේරීපත් වෙනවා. ඔහු රනිල් වික්‍රමසිංහ මහත්මයා වර්තමානයේ ධූරය දරන පුද්ගලයා වෙනටත් පුළුවන්, අනෙක් අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙක් වෙනටත් පුළුවන්. රටේ ජනතාව ඉල්ලන ඉල්ලීම් ලබා දෙන්නට ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මුලින්ම කරන්නට ඕනි මොනවද?
මම හිතන හැටියට නීතිමය පැත්තෙන් ගත්තොත් මං හිතනවා 19 වෙනි සංශෝධන ගේන එක ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි ඒ වගේම තමයි අපි දන්නවා මේ රටේ අපි නීතිමය සංශෝධන ගේනවා වගේම මේ රටේ ප්‍රායෝගිකව මේ වෙලාවේ තියෙන ගැටලු තියෙනවා. ඉන්ධන ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, අධික බඩු මිල වල අධික වියදම, උද්දමනය ඉස්සරහට මං හිතන්නේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ එනකොට තවත් ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සඳහා මං හිතන්නේ කවුරුපත් වුණත් පොදු අවම වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රශ්න වලින් විශාල වශයෙන් පීඩා විඳින ජනතාව ඉන්නවා. ඒ ජනතාව දිහත් බලන්න ඕනේ. ඒ අය වෙනුවෙන් දේවල් කෙරෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ ව්‍යාපාර කඩා වැටෙන එක, මේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක නවත්තන්න ගන්න ඕන පියවර සමහර විට ජනප්‍රිය නොවන තීරණත් ගන්න සිද්ධ වෙයි. ඒක තමයි යථාර්ථය. ඒ නිසාම තමයි ඒ වගේ තීරණ ගැනීමේදී ජනතා අභිලාෂයන් ගැන කල්පනා කරමින් තමයි මේ ඊළඟට පත්වෙන නායකත්වයට කටයුතු කරන්න වෙන්නේ. ඔබ ශ්‍රී ලංකා නීති සංගමේ ප්‍රධාන චරිතය සහ ප්‍රබල චරිතය සභාපතිතුමාහි අපි මේ අරගල කාල සීමාවක් තුළදී විවිධ පාර්ශවයන් නියෝජනය කරන පුද්ගලයෝ මේ ආරාධිත අසුනට ගෙනල්ලා ඔවුන්ට තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරා. මට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න. නීතිඥ සංගමේ පහුගිය කාලේ පාරට ආවේ රටේ ජනතාව වෙනුවෙන් හිටගත්තේ නීතිඥ සංගමයට, නීතිඥ වෘතියට ඔබතුමාලට තිබ්බ මොකක් හරි පෞද්ගලික කාරණාවල තිබ්බ නොලැබීම් දේවල් ටිකක් නිසාද එහෙමත් නැත්නම් ඇත්තටම යුක්තිය වෙනුවෙන්ද පාරට ආවේ සහ මේ වෙනස් වීම තුලින් නීතිඥ සංගමයක් විදිහට ඔබතුමාලා බලාපොරොත්තු වෙන දේවලුත් තියෙනවද? ඔව්. ඇත්ත වශයෙන්ම කිසිම සේත්ම මේ අවස්ථාවේදී නීතිඥ වෘතිය ඇත්ත වශයෙන්ම මේ මිනිස්සුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ වෘතිය අපි කටයුතු කරා. කිසිසේත්ම ඒ වෘත්තියේ අවශ්‍යතාවයන් දිහා බලලා නෙවෙයි අපි ඒකට වාසි ගන්න නෙවෙයි මේ අවස්ථාවේදී නීතිඥ වෘත්තිය කටයුතු කරේ. නීතිඥ වරුන් විශාල වශයෙන් තේරුම් ගත්තා මේ තේරුම් අරන් තියෙනවා මේ රටේ තියෙන ගැටලු ගැන. මොකද අපි එදිනෙදා මේවා දකිනවා සහ මේ යුක්තිය පස්සලීම සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් අපිට උල්ලංඝන වෙන ඒවා අපිට පැහැදිලිව පේනවා. ඒතර ඒ තුල ඒ නිසා තමයි අපි තීරණයක් ගත්තේ විශේෂයෙන් නීති සංගමයේ හැටියට මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා කියලා. මේ උද්ඝෝෂණ වලට තියෙන අයිතිය, විසම්මුති අයිතිය ඒවා ආරක්ෂා කිරීම වගේම අපි කරපු තව එක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට අපි මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයන් සම්බන්ධයෙන් මේ රටේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් ඇති වෙලා තියෙන විභාග සම්බන්ධයෙන් අපි මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා තියෙනවා. ඒකෙන් අපි ඉල්ලලා තියෙන එකක් තමයි මේ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හදන්න කියලා. මේ මිනිස්සු පෝලිං වල මැරෙනවා, මිනිස්සු පැය ගණන් දවස් ගණන් මේ පෝලිං වල රස්තියාදු වෙනවා. අපි දකින්න ලොකු පීඩනයක් තියෙනවායි කියලා. අපි ඒ ගැනත් අපි උසාවියට ගිහින් අපි කරුණු වාර්තා කළා. දැන් අපි උත්සාහ කරනවා බලධාරීන් ලවා ක්‍රමවේදයක් ඇති කරවන්න. මේක සති දෙකකට ඉස්සෙල්ලා තමයි ඒ සම්බන්ධයෙන් උසාවියට ගිහින් බලධාරීන් පොරොන්දු වුණා ක්‍රමවේදයක් ඇති කරන්න. ඒතර අපි දන්නවා දැන් මේ ක්‍රමවේදයක් ඇති කරගෙන යනවා. ඊයේ දවස් තුල අපි සාකච්ඡාවක් පැවැත්වුවා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග මේ අපි උත්සාහ කරන්නේ මේ සාධාරණ ක්‍රමවේදයක් ඇති කරන්න. මේ අපි වෙනුවෙන් ඉල්ලන දෙයක් නෙවෙයි මේ. අපි කියන්නේ පොදුවේ ජනතාව වෙනුවෙන් සාධාරණ ක්‍රමවේදයක් ඇති කරන්න, හඳුනා ගන්න අත්‍යවශ්‍ය අංශ මේ ඉන්ධන ලබා ගන්න ඕනේ. අපි දන්න කෘෂි කාර්මික වෙන්න පුළුවන්, අපනයන කර්මාන්තය වෙන්න, අපනයන අංශය වෙන්න පුළුවන්. සමහර දේවල් ඉන්ධන ලැබුණේ නැත්නම් ඒවා කඩම් වැටෙනවා. දීවර කර්මාන්තය ගත්තොත්. ඉතින් ඒවා අඳුරගන්න, ඒවා සම්බන්ධයෙන් යම් ප්‍රමුඛත්වයක් දෙන්න, නිසි ක්‍රමවේදයකින් ජනතාවට ඉන්ධන බෙදන්න කියන එක අපි ඉල්ලලා තියෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ නීතිඥවරු හැටියට අපි මේ අපේ වෘත්තියේ ගැන විතරක් හිතලවත්
අපේ පෞද්ගලික උවමනාවන් ගැන හිතලවත් නෙවෙයි මේ කාර්යය යෙදුනේ. සමහර විට වඩා පහසු දේ තමයි මේ ගැන කිසි දෙයක් කතා නොකර හිටියනම් කාගෙන්වත් අපිට බැනුම් අහන්නවත් ඕන වෙන්නේ මේ ගැන අපිට කරවාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක අපේ හෘද සාක්ෂියට එකඟ නැහැ. අපි දන්නවා මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නේ අඳුරගත්තේ ගිය අවුරුද්දේම. මේ අවුරුද්ද ජනවාරි මුල අපි ප්‍රකාශයක් නිකුත් කරා මේ රටේ ආර්ථික ප්‍රශ්න තියෙන උග්‍ර ආර්ථික ප්‍රශ්නයක් එන්න යනවායි කියලා. වෙන කවුරුත් කතා කරපු නැති වෙලාවක. අපි පහුගිය අවුරුදු කීපෙ තුලම අපි මේ දේවල් ගැන කතා කරනවා. මිනිස්සුගේ අයිතිවාසිකම් ගැන. සමහර ඒවා ජනප්‍රිය නොවන ඒවා. පොලිස් අත්අඩංගුවේ කවුරු හරි මැරෙනකොට සමහර අය අපිට දොස් කිව්වා ඒ ගැන ප්‍රකාශ නිකුත් කරයි කියලා. නමුත් අපි විශ්වාස කරනවා නීතියේ රාමුව, නීතිය ආධිපත්‍යය, මිනිස්සුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තියක් හැටියට අපි පෙනී ඉන්න ඕනේ කියලා. ඒ පදනම මත තමයි අපි මේ කාර්යයන් වල යෙදුනේ. අපි දැක්කා පහුගිය කාලේ පුරාවටම රටට යම්කිසි උණුසුම් තත්ත්වයක් ඇති වූ විගස ආණ්ඩුව කරේ රජය කරේ ඇන්තර්් නීතිය සමගින් විශේෂයෙන්ම හදිසි නීතිය පැනවීම. ඔබතුමාලා කියනවා අයිතිවාසිකම් වෙනුවෙන් ඔබතුමාලා හිටගත්තා කියලා. අපි දැක්කා පහුගිය කාල සීමාව පුරාවටම හදිසි නීතිය ඇන්තර්් නීතිය පනවපු හැම අවස්ථාවකදීම ඔබතුමාලා කිව්වා සාමකාමීව රැස් වෙන්නට පුළුවන්, සාමකාමීව භාෂණය සහ ප්‍රකාශන නිදහස යටතේ උද්ඝෝෂණ කරන්නට පුළුවන්. එහෙම උද්ඝෝෂණයක් කරලා යම්කිසි පුද්ගලෙක්ව අත්අඩංගුවට ගත්තොත් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ඔබතුමාලා කිව්වා. දැන් අපි දෙන්නා මේ සාකච්ඡාව කරන මොහොතේදීත් මහත්මයා ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. හරියටම පැහැදිලිව සඳහන් කරන්නට පුළුවන්ද මොකක්ද මේ හදිසි නීතිය සහ මිනිස්සෙක්ගේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස, ඕක අනිත් පැත්තෙන් මහජන සාමයට බාධා එල්ලවීම, මේ දෙක එකට ගැටෙන වෙන් කරන රේඛාව කොතන තියෙන්නේ? දැන් මේ ගැන අපේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊයේ දින ප්‍රකාශයක් නිකුත් කරා මේ ගැන. හදිසි නීතිය කියන්නේ රටේ ජනාධිපතිවරයාට පුළුවන්, එක වැඩ බලන ජනාධිපතිවරයාටත් පුළුවන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන්න මහජන ආරක්ෂක පනත යටතේ. එහෙම හදිසි තත්ත්ව ප්‍රකාශයට පත් කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැටියට ජනාධිපතිවරයාට බලය ලැබෙනවා හදිසි නීති රෙගුලාසි හදන්න. හදිසි නීති රෙගුලාසි කියලා කියන්නේ ඒ රෙගුලාසි මගින් මේ රටේ සාමාන්‍ය නීතිය අභිබවා යන්න පුළුවන්. එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, මේ රටේ සාමාන්‍ය ක්‍රියාත්මක වෙන නීති අභිබවා ගිහින් හදිසි නීතිය යටතේ ප්‍රතිපාදන සකස් කරන්න පුළුවන්. හැබැයි හදිසි නීතියට මගින් කරන්න බැරි එකක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යන්න බෑ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අත්හිටවන්න හදිසි නීතියෙන් උනත් බෑ. රටේ වෙන නීති අභිබවා යන්න පුළුවන් හදිසි නීතිය පවතින කාලය තුළ. ඒතර හදිසි අවස්ථාව පවතින කාලය තුළ හදිසි නීති රෙගුලාසි හදනවා. ඒ රෙගුලාසි වලින් සාමාන්‍ය නීති අභිබවා යන්න පුළුවන්. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්න බෑ. පුංචි බාධා කිරීමක් කරන්නට අවසර ලබා දෙන්න. හදිසි නීතිය තිබෙනවා. හදිසි නීතිය යටතේ සාමාන්‍ය නීතිය බලාත්මක කරන්න, ඒක අභිබවා යන්නට විධායකට හැකියාව තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. කතා කරමු විරාමයෙන් අනතුරුව. අපනවත ටෝක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි කතා කරමින් හිටිය හදිසි නීතිය පිළිබඳව. ඔබතුමා සඳහන් කරා හදිසි නීතිය බලපැවැත්වුණු අවස්ථාවකදී විධායකයට අයිතිය තියෙනවා සාමාන්‍ය නීති අභිබවා යන්නට. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නට ඔහුට අයිතියක් නැහැ කියන තැනින් අපි සාකච්ඡාව නැවැත්තුවේ. ඔව්. එතකොට හදිසි නීතිය විධායකය විසින් පාර්ලිමේන්තුව වෙත හදිසි නීති ප්‍රකාශයට පත් කරාට පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. සහ පාර්ලිමේන්තුවෙන් ඒකට අනුමැතියක් ලබා ගන්න ඕන. එහෙම අනුමැතිය ලැබුණ නැත්නම් ඒක ඉදිරියට වළංගු වෙන්නේ නැහැ. එතකොට හදිසි නීතිය අවස්ථාවට මම කිව්වා වගේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා හදිසි නීති රෙගුලාසි වලින් නීති අභිබවා යන්න පුළුවන්. එතකොට ඇයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්න බැරි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අත්හිටවන්න බලයක් නැහැ හදිසි නීතියේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් අදහස් පළ කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස. මේ අනාදි වශයෙන් වදහිංසාවෙන් තොරව නිදහස. නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීති විරෝධීව රඳවා තබා ගැනීමට එරෙහි නිදහස අනාදි වශයෙන් තියෙනවා. එතකොට මේ කාරණා ඒ වගේම තියෙනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට සමහර සීමාවන් තියෙනවා.
උදාහරණයක් හැටියට භාෂණයේ නිදහස ගත්තොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමාවන් තියෙනවා. එතකොට මහජන සාමය උදෙසා රාජ්‍ය ආරක්ෂාව උදෙසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන්න පුළුවන්. හැබැයි ඒ සීමා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවල කියන සීමා කරන්න පුළුවන් අර ඒ අරමුණ උදෙසා පමණයි. ඒ කියන්නේ අපි ගත්තොත් මහජන සාමය උදෙසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන්න පුළුවන්. නමුත් මහජන සාමය ආරක්ෂා කිරීමේ මුවාවෙන් දේශපාලන විවේචන නවත්තන්න බෑ හදිසි අවස්ථාව මගින්. රාජ්‍ය විරෝධී ක්‍රියාවක් වෙන්නට පුළුවන් දේශපාලන විවේචන. දේශපාලන විවේචන ප්‍රචණ්ඩකාරීත්වයට යන්නේ නැත්තම් ඒවා සීමා කරන්න බෑ. මේ ගැන පැහැදිලිව තියෙන ජෝසප් පෙරේරා කියලා නඩුවක් තියෙනවා. ඒ නඩු තීන්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පැහැදිලි කරනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සීමා කරන්න පුළුවන් ප්‍රමාණය මොනවද කියලා. එතකොට ඒ ජෝසප් පෙරේරා නඩුවේ වෙන්නේ ඒක දේශපාලන රැස්වීමක් තියෙනවා. ඒ දේශපාලන රැස්වීම ආණ්ඩුව විවේචනය කරනවා. එතකොට පොලිස් නිලධාරීන් ගිහින් ඒ රැස්වීම කඩාකප්පල් කරලා පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා එහෙම කරන්න බෑ. රජයක් විවේචනය කරන එක හදිසි නීති රෙගුලාසි පාවිච්චි කරලා ඒ විවේචන මර්ධන කරන්න බෑ. හැබැයි ප්‍රචණ්ඩකාරීත්වයට උදව් කරනවා නම් ප්‍රචණ්ඩකාරීත්වයට අනුබල දෙනවා නම් එතනදී සීමා කිරීම කරන්න පුළුවන්. දණ්ඩ නීති සංග්‍රහයට අනුව රජුට එරෙහිවීම රජු විවේචනය කිරීම වැරද්දක් නෙමෙයිද? නෑ. දැන් අපි මේ කතා කරන්නේ 19 වෙනි සතවර්ෂයේ රජ කියලානේ. දැන් අපි කියන්නේ ජනාධිපතිවරයා. ඔව්. රජය. දැන් එතනදී පැහැදිලිව අපේ රටේ නීතිවල නඩු තීන්දුව වලින් කියලා තියෙන්නේ විවේචන ඒ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති වලින් ආවරණය වෙන්නේ නැහැ. එතකොට අපි කියමු අපි පවතින රජයකට විවේචන කරලා ඒ තුලින් ඒ රජය වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒක වරදක් නෙවෙයි. නමුත් අපි බලහත්කාරයෙන් ප්‍රචණ්ඩකාරීත්වයට යන්න කටයුතු කරනවා නම් ඒක වරදක් වෙන්න පුළුවන්. ඒ දෙකේ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. එතකොට නීතියෙන් මූලික අයිතිවාසිකම් වලින් සීමා කරන්නේ නැහැ. විවේචන ආණ්ඩුව විවේචන කරපු පමණින් ඒවා වරදවල් වෙන්නේ නැහැ. ඒ ප්‍රචණ්ඩකාරීත්වයට ගියොත් අපරාධයකට අනුබල දීමක් වුණොත් තමයි එවැනි ප්‍රකාශයන් තමයි නවත්තන්න පුළුවන් මේ මූලික අයිතිවාසිකම් සීමා කිරීම යටතේ. එතකොට මගේ මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ වුණොත් මේ හදිසි නීතියේ පවතින සමයක මට ඒකට විරුද්ධව චෝදනාවක් ගොනු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට පුළුවන්. යන්නට පුළුවන්. ඕන තරම් නඩු තීන්දුව තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි දන්නවා මේ රටේ 90 ගණන් වල 80 ගණන් වල වැඩි කාලයක් මේ රට පාලනය වුණේ හදිසි නීතිය යටතේ. ඒ අවස්ථාවලදී වද හිංසාවට ලක් වෙච්ච නීති විරෝධීව අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් තමුගේ භාෂණයේ නිදහස අහිමි වෙච්ච අය විවිධ අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් සහන ලබාගෙන තියෙනවා. හොඳ උදාහරණයක් තමයි සන්ඩේ ලීඩ පත්තරේ. එක වෙලාවක හිටපු ජනාධිපතිතුමිය සන්ඩේ ලීඩ පත්තරේ සීල් තිබ්බා. හදිසි නීතිය යටතේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් ඒ සීල් අයින් කරා. සිරිසේන කුරේ හිටපු ඇමතිවරයාව රැඳවුම් භාරයේ තබා ගත්ත හදිසි නීතිය යටතේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් මගින් නියෝග කරා ඔහුව නිදහස් කරන්නේ කියලා. ඒ රැඳවුම් භාර රැඳවුම් නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් වලට පටහැනි කියලා. එතකොට සාලේ පිරිස් මහත්මයා දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ සීමාව පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න. උදාහරණයක් විදිහට අපි හිතමු මම විරෝධතාවයේ නියැලෙනවා, ඔබ ආරක්ෂකයා ඔබ මන්දියා බලාගෙන ඉන්නවා, ඔන්න මම විරෝධයේ නියැලෙනවා, ඔබ බලාගෙන ඉන්නවා, නියැලෙනවා, බලන් ඉන්නවා. එක්තරා අවස්ථාවකදී ඔබ මට කඳුළු ගෑස් ප්‍රහාරයක් කළා කරනවා, මට බැටන් පොළු ප්‍රහාරයක් කළා කරනවා, මට ජල ප්‍රහාරයක් කළා කරනවා. මොකක්ද මේ එල්ල කරන්න තියෙන සීමාව? ඒ සීමාව තමයි නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් ආරම්භ වෙන අවස්ථාව තමයි ඒ සීමාව. නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් ඒ උදාහරණයක් ආණ්ඩුක්‍රම අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් විස්තර කරලා තියෙනවා. රැස්වීම නීති විරෝධී රැස්වීමක් වෙනකොට ඒක විසුරුවා හරින්න කියලා අණ කරන්න පුළුවන් පොලිස් නිලධාරියෙක්ට. මම හිතන්නේ පොලිස් පරීක්ෂකවරයෙක්ට සිට ඉහළ නිලධාරියෙක්ට අණ කරන්න පුළුවන්. නීත්‍යානුකූල වනතක් මුකුත් කරන්න බෑ. ඒක නීත්‍යානුකූල නොවන
අවස්ථාවේදී තමයි කරන්න ඕනේ. ඊට පස්සේ පොලිසිය මම දන්න තරමට පොලිසිය දීර්ඝ වශයෙන් හදලා තියෙන රෙගුලාසි තියෙනවා. රීති රෙගුලාසි පොලිස්පති විසින් නිකුත් කරපු විධානයන් වල කියන මොන මට්ටමටද පාවිච්චි කරන්න පුළුවන් කියලා එක පියවර විස්තර කරලා තියෙනවා. මුල්ම කරන්න ඕන දේ ඊගාවට කරන්න ඕන දේ ඒක දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා කොහොමද නීති විරෝධී රැස්වීමක් පාලනය කරන්න කියලා. එතකොට මේ තියරි එක අපේ ලංකාවේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච සිදුවීම් වලට ඇප්ලයි කරොත් ඔබතුමා මොකද හිතන්නේ? ඇත්තටම ආරක්ෂක අංශ ක්‍රියා කරපු විදිය සහ රටේ ජනතාව හැසුණු ආකාරය ගැන ඔබතුමා කොහොමද මම හිතන්නේ ඒක අපිට මේ වෙලාවේ කියන්න බෑ. මේ වෙලාවේ කියන්න බෑ. මොකද එක් සිද්ධිය මත තමයි බලන්න වෙන්නේ. අපිට පොදු දෙයක් කියන්න බෑ. මේක තමයි මේ හරි හෝ වැරදි කියලා ඒ අවස්ථාව අනුකූලව ඒ අවස්ථාවේ සිද්ධීන් බලලා තමයි අපිට කියන්න වෙන්නේ. කොහොම නමුත් අපි දෙදෙනා මේ සාකච්ඡා කරන මේ මොහොතේදී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිඥ සංගමේ ලිපියක් මාර්ගයෙන් දැනුම් දීලා තිනවා හදිසි නීතිය අහෝසි කරන්න මේක භාෂණ සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය වෙනවා කියලා. මොන පදනම මතද දැන් ඔබතුමාලා මේක අහෝසි කරන්න කියලා කියන්නේ? අපි කියන්නේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙට විසඳුම හදිසි නීතිය ගේන එක නෙවෙයි. හදිසි නීතිය ගේන්න ඕනේ තාමත් බරපතලම අවස්ථාවක තමයි හදිසි නීතිය ගේන්න ඕනේ. නමුත් අවස්ථාවකට පෙර සූදානමක් විදියට රට පෙර සූදානමක් හැටියට මම හිතන්නේ ඒක සුදුසුයි කියලා. එහෙනම් ඉතාමත් බරපතල ජාතික ආරක්ෂා ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව රටක් හැටියට හදිසි නීතිය විටින් විට ගේන එක සුදුසු නෑ. දැන් අප්‍රේල් මාසෙ සිට මේ වෙනකල් මේ 3 වෙනි පාර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒක ශ්‍රී ලංකාවට ඒක රටක් හැටියට රටක් හදිසි නීතිය යටතේ පාලනය වෙනවයි කියන එක හොඳ දෙයක් නෙවෙයි. ජයජයවර්ධන ජනාධිපතිවරයාගේ දූර කාලේ වැඩි කාලයක් ඒ යට හදිසි නීතිය යටතේ පාලනය වුණේ. සමහර අපි දැක්කා ඒ ජයජයවර්ධන ජනාධිපතිගේ දූර කාලේ සමහර විට සාධාරණ හේතු මතත් හදිසි නීතිය පැනෙවුවා. සාධාරණ නොවන හේතු මතත් පැන. උදාහරණයක් හැටියට රවිදු අපි දන්නවා 82 ජනාධිපතිවරණයට පස්සේ ජයජයවර්ධන මහත්මයා නැක්සලයිට් කුමන්ත්‍රණයක් තියෙනවයි කියලා තමුන්ගේ විරුද්ධවාදීන් අත්අඩංගුවට අරගෙන විජේ කුමාරතුංග මහත්මයාව එහෙම මාස ගාණක් රැඳුම් භාර තබා ගත්තා. සමහර දේශපාලන පක්ෂ තහනම් කරා. ඉතින් මේ හදිසි නීතිය විධායක ජනාධිපතිවරු අවශ්‍ය නොවන කාරණාවලටත් පාවිච්චි කරලා තිනවා. ප්‍රේමදාස මහත්මයා යටතේ ජැක්පොට් මැෂින් හදිසි නීතිය යටතේ රාජසන්තක කරා. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ ජැක්පොට් මැෂින් තහනම් කරපු එක. නමුත් ඒක කරන්න තිබ්බේ හදිසි නීතිය යටතේ නෙවෙයි. ඒකට හදිසි නීතිය පාවිච්චි කරන්න ඕනේ පරිස්සමින්. ඉතාමත් පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ හදිසි නීතිය. හදිසි අවස්ථා ප්‍රකාශය. ඒ බලය ප්‍රවේශමින් පාවිච්චි කරන්න ඕනේ. ඒක අනිසි ලෙස පාවිච්චි කරන්න නරකයි. මොකද අපි දැකලා තියෙනවා අපේ රටේ ඉතිහාසය තුළ හදිසි නීතිය රජයකට දුන්නා මේ බලය ගත්තම ඒක ක්‍රියාත්මක කරන්නේ ආරක්ෂක නිලධාරීන් හරහා පොලිසිය හරහා වෙන්න පුළුවන් ඒකින් වෙන්න පුළුවන් අනිසි විපාක වැඩි. ඒක අනිවාර්යයෙන්ම ඒ නිසා හදිසි නීති බලය තිබූ පමණින් ඒ ප්‍රකාශයට පත් කරන එක සුදුසු නැහැ. ඒ අනුව තමයි අපි පහුගිය අවස්ථා දෙකේදීම ඒක කිව්වා මේ හදිසි නීතිය මේ අවස්ථාවේදී යොදා ගන්න එපයි කියලා. මේ කොහොමුණත් අපේ රට අවසානයේදී අපේ රට දිහා ජාත්‍යන්තරයක් බලාගෙන ඉන්නවා. ආර්ථිකමය වශයෙන් අපි පසුබෑමක පවතින කාල සීමාවක, දේශපාලනික වශයෙන් අතිශය අස්ථාවර අවධියක් පසු කරමින් පවතින කාල සීමාවක අපේ රට දිහා ජාත්‍යන්තරය බලාගෙන ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල් පිළිබඳව ජාත්‍යන්තරය මේ මොහොතේදී වාර්තා කරන මේ දිනවල නිරන්තරයෙන් අවධානයෙන් පසු වෙනවා. ඔබතුමා මොකද හිතන්නේ අපේ රටේ ඇත්තටම මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර කතා කරනවා. ජාත්‍යන්තරයට යන පුවත පිළිබඳව ඔබතුමා මොකද හිතන්නේ? මම හිතන්නේ මේ රටක් හැටියට මේ රට ස්ථාවරයි කියන එක. ස්ථාවර රටක් වෙන්නේ ඒ රටේ නීති ආධිපත්‍යය තියෙනවනේ. නීති ආධිපත්‍ය එක කොටසක් තමයි මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන එක. දැන් රටක් තුල මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැත්නම් මිනිසුන් අත්නෝමතික විදිහට බලධාරීන් මිනිසුන්ට එරෙහිව කටයුතු කරනවා නම් ඒකේ රට ගැන තියෙන හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි ඇති වෙන්නේ. රටක් ගැන හොඳ ප්‍රතිරූපයක් ඇති වෙන්නේ ඒ රට සාමකාමී නම්. ඇත්ත වශයෙන්ම සාමකාමී නම්. ඒ සාමකාමී භාවය ගන්න පුළුවන් ජනතාවගේ හිත දිනාගෙන තමයි ඒ සාමකාමී භාවය ලබා ගන්න පුළුවන්. ඒක මේ බල කරලා තද කරලා නෙවෙයි ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රටේ ප්‍රතිරූපය හදන්න ඕන මම හිතන්නේ මේ රටේ නීති ආධිපත්‍ය මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන
කරනවයි කියන එක අපි පෙන්වන්න ඕනේ. අපිට මේ වෙලාවේ අපිට මේ රටේ ප්‍රතිරූපය නංවන්න අත්‍යවශ්‍යයි. මොකද අපි බලාපොරොත්තු වෙන ආයෝජකයන් ලංකාවට එයි කියලා. විදේශ සංචාරකයන් ලංකාවට ගෙන්නන අපි ගෙන්නන එක අත්‍යවශ්‍යයි. අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් අපිට අවශ්‍යයි. මේවා ඔක්කොම කරන්න පුළුවන් මේ හොඳ පරිසරයක් ඇති කරොත් විතරයි. ලංකාවේ හොඳ ප්‍රතිරූපයක් ඇති වුණොත් තමයි මේවා අපිට ලැබෙන්නේ. අපි වැඩසටහන අවසාන භාගයට ළඟා වෙනවා. මගේ අවසාන ප්‍රශ්නය ඔබ කියන මේ යහපත් ප්‍රතිරූපේ ජාත්‍යන්තරය ඉදිරියේ ගොඩනගන්න වැඩිපුරම වගකීම් පැවරලා තියෙන රටේ ජනතාවටද එහෙමත් නැත්නම් දේශපාලන පන්තියටද? මම හිතන්නේ දෙගොල්ලටම ඒක පැවරෙනවා. මම හිතන්නේ අපිට කියන්න පුළුවන් මොකද මේ රටේ ජනතාව තමයි මේ රටේ දේශපාලඥයන්ව තමන්ගේ පාලකයන්ව තෝරගන්නේ. ඒ නිසා ඒ දෙගොල්ලටම මේ වගකීම පැවරෙනවා. අපි එක පැත්තකින් දේශපාලඥයන් තේරුම් ගන්න ඕනේ මේ රටේ තියෙන ප්‍රශ්න, මේ රටේ නීතියේ ආධිපත්‍යයට, මේ රටේ ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතා අභිලාෂයන් වලට උත්තර දෙන්න පුළුවන් දේශපාලඥයන් අපිට ඉන්න ඕනේ. මේ වගේම මම හිතන්නේ ජනතාවටත් වගකීමක් තියෙනවා මේ රට තවදුරටත් ආඝාතයට යන එකත් නවත්වන්න වළක්වන්න අවශ්‍ය කරන සංයමය දේශපාලඥයන්ගේ වගේම මම හිතන්නේ ජනතාවගේ පැත්තෙනුත් තියෙන්න ඕනේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි අද දවසේ කතා කරේ ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය පිළිබඳව. ආරම්භයේදී කිව්වා වගේම අපි සංක්‍රාන්ති සමයක් පසු කරමින් සිටිනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ට ඕන කරන නාම යෝජනාව අද පාර්ලිමේන්තුව බාරගත්තා. හෙට දවසේදී රහස් ඡන්ද විමසීම සිද්ධ වෙනවා. අනිද්දා උදෑසන වෙද්දී ශ්‍රී ලංකාවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් සිටිනවා. කෙසේ නමුත් එකම ප්‍රාර්ථනය මේ නව ජනාධිපතිවරයෙක් යටතේ හෝ ලංකාවේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රශ්න ටික විසඳේවායි කියන එකයි අපේ ප්‍රාර්ථනය. නීතිඥ සංගමයේ ප්‍රබලම සමාජිකයා අද අපි අපේ වැඩසටහනට කැඳවාගෙන ආවේ. රටට සුබ වෙනතුරු ටොක් 24 අපි අවදියෙන් සිටිනවා. වැඩසටහන අවසානයේදී කියනවා වගේම අපේ රට යහපත් වෙන්නට දේශපාලන පන්තියට වගේම රටේ මහ ජනතාවටත් වගකීමක් තිබෙනවා. මේ පාර්ශව දෙකම එකට එකතු වෙලා වගකීම ඉටු කරන්නේ කවද්ද? අන්න එදාට අපි අපේක්ෂා කරන අපේ දියුණුව අපිට ළඟා කරගන්නට පුළුවන් වේවි කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසට නියමිත ටොක් 24 වැඩසටහන නිමවට පත් කරන්නම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටොක් 24 සංවාදයකින් අපි නැවත හම්බෙමු.